ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අපවත් වී වදාළ පූජ්‍යපාද පාණදුරේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාව ස්වාමින්දයන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකන්න. සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං ආධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලං ච බුද්ධානුමතං සුතං ච ධම්මානුවත්ති ච අලීනතා ච අත්ථසන්ද්වාරා පමුඛා චලේතේති. ශ්‍රී සද්ධර්මයේ තමයි පින්වතුනි අභිලපඹු ලොකුම ලාභය. සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ හිතේ සැනසෙල්ලයි. ධර්ම මානසිකාරේ හැර සැනසීම ලබන අන් කිසි මගක් ලෝකේ නැහැ. ඒ නිසා ධර්මයේ හුඟක් වටිනවා. මුළු ලෝකෙතම පිහිට බණ ටිකේ පිහිට පමණයි. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දලදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දේශනා ධර්මයේ මතුනේ. ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට සැනසීම දෙන්න දේශනා කළ ධර්මය අපි සියලු දෙනා ගෞරවයෙන් ජීවිතයට සැනසීම පිණිස ඇසිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින සැනසීම ලබන්ට ධර්ම ගෞරවය පහළ කරගන්න ඕන.
ආදර ගෞරවයෙන් බණ අහන්ත ඕන. අහන එක වටිනවා. ඊටත් වඩා වටින්නේ හිතේ දරන බණයි. හුඟක්ම වටින්නේ නම් ශක්ති පමණින් පිළිපදින බණයි. මට හිතෙන්නේ පින්වතුනි ඇහෙන බණ වැඩි අමාරුවක් නැතුව පහසුවෙන් සරලව තේරුම් ගන්නට පුළුවන් වෙන්නත් ඕන. අදහස් දෙන විදිහෙන් හිතට යම් කිසි සැනසීමක් ලැබෙන්නත් ඕන. කියන දේ ඇහෙනකොට මේ අනුව හැදෙන්න ඕන අඩුපාඩු හරිගස්ස ගන්න ඕන කියලත් අහන ඇත්තන්ට හිතෙන්න ඕන. මෙන්න මේ ටික හරියට සිද්ධ වුණොත් දේශක පරමාර්ථයත් ඉෂ්ට වුණා වෙනවා. මාත්‍රිකා ගාථා රත්නයෙන් කියවෙන්නේ මතු දියුණුවට අදාළ කාරණා කිහිපයක්. දියුණුවටපත් වෙන්න ඕන කරන දුරුතු මොනවද කියලා දැනගන්න එක කාටත් අවශ්‍ය නමුත් බ්‍රාහ්මණ පියෙකුගේ පුංචි පුතෙකුට මේ ටික තමන්ගේ පියාගෙන් දැනගන්න ඕන කළා. පුංචි පුතා දියුණුවේ දොරටු ගැන ඇහුවේ ලොකු හිතකින් බව තේරුම් ගත්තු බ්‍රාහ්මණ පියා මේ ප්‍රශ්නය අපේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ලොකු පොඩි කාටත් ප්‍රයෝජන ගන්නට හිතලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දහම් දෙසුවා. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං උසස් ලාභයක් වූ නිරෝගී බව කැමති වීම. සීලංච ලෝක චාරිත්‍ර දැනගෙන සිල්වත් වීම. බුද්ධානුමතං බුද්ධාපචායනේ හෙවත් වැඩි හිතියන්ත සැලකීම. සුතය ඒ කියන්නේ බොහෝ දේ උගත් බව. ධම්මානුවත්ති ධම්මානුකූල ජීවිතය. අලීනතාච අලස නොවීම. නැවත මතක් කළොත් පින්වතුනි මේ ගාථා රත්නයේහි අදහස සැකෙමින් මෙහි සඳහන් කරුණු දියුණුවේ දොරටු නිරෝගී බව, සීලය, වැඩිහිටියන් පිදීම, බොහෝ දේ උගත් බව, ධර්මානුකූලව ජීවත් වීම, අලස නොවීම. මේ එකිනෙක කරුණු අපි කෙටියෙන් විමසලා බලමු. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං නිරෝගී බව, ලෙඩ දුක් නැති බව මිනිසෙකුට ඇති ලොකුම සහනයයි. එක පැත්තකින් බලනකොට ආරෝග්‍ය පරමා ලාභා නිරෝගී කම උතුම් ලාභයක්. ජීවිතයකින් සම්පූර්ණ ප්‍රයෝජනෙ ලබන්නට නම් පින්මුතුනි නිරෝගී බව තිබෙන්න ඕනනේ. කොච්චර ධන සම්පත් තිබුණත්, ඥාන සම්පත් තිබුණත්, පරිවාර සම්පත් තිබුණත් ඒ කිසිම දෙයකින් නියම ප්‍රයෝජනයක් ලබන්නට බෑ නිරෝගී බව නැත්නම්. නිතර රෝග පීඩා ලෙඩ දුක් කරදර තියෙනවා නම් අනිත් සම්පත් වලින් වැඩක් නැහැ කියලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයකට වැළඳෙන රෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් කායික රෝග, ශරීරයේ හටගන්න රෝග. අනික මානසික රෝග, හිතේ හටගන්න රෝග. කයේ හටගන්න රෝග කායික රෝගයි. නොඑක් විදිහේ රෝග ඒවා හටගැන්මට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. රෝගවලට හේතු වශයෙන් ඍතු විපර්යාස නිසා හටගන්නා රෝග, පැවැත්මේ දෝෂයෙන් හටගන්නා රෝග, කර්ම විපාක නිසා හටගන්නා රෝග, උපක්‍රම නිසා හටගන්නා රෝග. කායික මානසික රෝග හටගන්ට
ඔය හේතු බලපානවා. කර්ම විපාක නිසා ඇතිවෙන රෝග ඇරුණහම ඒ කියන්නේ පෙර කළ අකුසල කර්ම වලට අනුව හැදෙන රෝග අපිට කියන්න බෑනේ. සංසාරික ජීවිතයේදී මොන අකුසල කර්ම සිද්ධ කරගෙන ඇද්ද කියලා. ඉතින් එහෙම අකුසල කර්ම අනුව හැදෙන රෝග ඇරුණහම අනිත් සියලුම රෝග පීඩා සුවපත් කරගන්නට බේත් තියෙනවා. ආහාර පාන තියෙනවා ලෙඩට ගැළපෙන විදිහට. පැවැත්මත් හොඳ කරගත්තාම ලෙඩ දුක් සනීප කරගන්නට ලෙහෙසි. පින්වතුනි මහා වග්ගපාළී ධර්ම කොටස අතර සෞඛ්‍ය සම්පත නිරෝගී භාවයේ ඇති කරගන්නට උදව් දෙන උපදේශ වත් පිළිවෙත් ආචාර ධර්ම මහත් රාශියක් දේශනා කරලා තියෙනවා. ඒවා අපි කාටත් විශාල පිහිටක්. හිතන් දෝනේ මිනිසත් බව ලැබුවේ බොහොම දුර්ලභවයි. ශාස්ත්‍ර ධනෙ දැනුගත්කම් ලබාගත්තේ සෑහෙන කාලයක් දුක් විඳලා. මිල මුදලක් වුණත් ධාර්මිකව උපයා ගන්න කාලයක් තිස්සේ ශ්‍රමය කාලේ වැය කරන්න ඕන. මෙච්චර දුර්ලභව ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් දුක් විඳලා ඉගෙනගත්තු ශාස්ත්‍රයෙන් උගත් කාලයයි ශ්‍රමයයි විපහදම් කරලා හම්බු කරපු ධනයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන නම් නිරෝගී භාවය හැම පැත්තෙම ආරක්ෂා කර ගන්න ඕන. මනුෂ්‍ය ලෝකයේ තත්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න ඇතනම් ඒකේ විශාල වාසනාවක් පිනක් තියෙනවා. ඒ නිසා නිරෝගී භාවය ලබා ගැනීම සඳහා යම්කිසි මහන්සියක් පිළිවෙත් සමූහයක් අනුගමනය කරන එක විශාල සහනයක් සැනසීමක්. සංසාරික ජීවිතයේදී කෙනෙකුට නිරෝගීව ජීවත් වෙන්න කරන්න තියෙන හොඳ පින්කම් තියෙනවා. ගිලානෝපස්ථානේ, බෙහෙත් පූජා, වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකිලි දක්වන එක, දස දාන වස්තු පූජා, මේ සසර නිරෝගී බව බලාපොරොත්තු වෙන ඇත්තන් විහිං අනුගමනය කළ යුතු පින්කම් වැඩපිළිවෙළවල්. පින්වතුනි, මනස නිරෝගීව තියාගන්න එක තමයි හැම පැත්තෙම වටින්නේ. ජීවිතයක උසස්ම ඵලය ලබන්නට නම් තියෙන්න ඕන මනසේ නිරෝගීකම. උතුම් ජීවිතයක් ගත කරන්න කවුරුත් කැමති. ජීවිතයක් උතුම් වෙන්නේ ලෙඩ දුක් නැතුව හිතේ සනීපේ රැකගෙන මානසික සාමය ආරක්ෂා කරගෙන ජීවත් වීමෙන් පමණයි. ලෙඩ දුක් කරදර නැත්තම් මානසික සාමය හොඳයි. හිතට ලොකු සැනසීමක් ගන්න පුළුවන්. හිත ලෙඩ නැත්තම් එතන තියෙනවා විශාල සංසිඳීමක්. නුවණින් බලනකොට පින්වතුනි ජීවිතේ පරිහරණය කිරීම තරම් වෙන අතටගත්තු කිසිම කාරණයක් ලෝකේ නැහැ. නමුත් ජීවිතය සෑහෙන මට්ටමක එකක් විසඳලා හමාර වෙනකොට ඒ ප්‍රශ්නෙම තවත් මුහුණුවරකින් එන තාලෙදයක්. ජීවත් වෙනවා කියන්නේ දුර්ග මාර්ගයක ගමනක් යනවා වගේ. මහ ගංගාවල් හම්බ වෙනවා, මඩ වගුරු කටුකොහල් හම්බ වෙනවා, කඳු සිකර, ඒ මඩිවට එහෙම දුෂ්කර ගමනක ඡණ්ඩ වනසතුන් මුණ ගැහෙන්නත් බැරි නෑ. කාන්තාර තියෙනවා. ඔය අතර වාරේ ෂේම භූමි, පුලින තලා වාගේ දේවලුත් ලැබෙන්න පුළුවන්. මොන ගමනක් කොයිතරම් දුෂ්කරතා මැද්ද ගමන් ගත්තත් ඔය හැම ගමනක්ම යන්නේ දුකයි සැපයි දෑතට පොදි බැඳන්. ඉතින් මේ ජීවන ගමනේ මෙහෙම යනකොට පින්වතුනි ඇලීම් බැඳීම් ඇති වෙනවනේ. මුණ ගැහෙනවා, කතා බහ කරනවා, ආශ්‍රිත වැටෙනවා, සම්බන්ධකම් ගොඩ නැගෙනවා. එතන ඇලීම බැඳීම
ඔය හැමදාම එක විදිහේ තත්ත්වෙන් හිත පවතින්නේ නැහැ. එතනම ගැටීම උපදින්න පුළුවන්. ඔය සම්බන්ධතා නිසා කෙලෙස් හට ගන්නවා. උහුදුන් හිතවල ඇති එහෙමනේ. සංසාර පුරුද්දෙන් අප්‍රමාණ කිලුටු ගති හිතේ මතුවෙනවා. හිත ලෙඩ වෙන්නේ ඒකයි. ආසාව බොහොම බලගතු වෙනකොට ඒ මට්ටමට බලාපොරොත්තු කඩ වුණාම තරහ එනවා. ඒක වෛරයක් වෙන්නත් බැරි නෑ. පස්සේ කාලෙක අමනාපේ දිගින් දිගටම දියුණු වෙලා ගියාම ගුණමකු කමකුත් එන්න ඉඩ තියෙනවා. මානෙන් හිත උතුරලා යන සත්‍ය ඔය වාගේ අධර්ම චිත්ත වේග කිලුටු ගති අවස්ථාවක් ආවහම මතුවෙන්නේ ඒවා හැදෙන ගතිය හිතේ දිගින් දිගටම පැවතීම නිසායි. මේ වගේ වෙලාවල පින්වතුනි අසහනේ වැඩි බැලු බැලුවත් බලාගෙන ඉන්නවා. තමන්ට තමන් අවවාද කරගෙන හද ගැබ ඇතුළට කරපෝල බලලා වගේ ඒ අඩුපාඩු හිතෙන් අයින් කරගන්න ඕන. එහෙම නැති වුණොත් ආසාව වැඩෙන්න දුක ආසාවෙන් මන්මත් තුනහම මානසික වශයෙන් අසහනය වැඩි. දැඩි ලෝභයෙන් බැඳෙන හිත පාලනය කරගන්න පුළුවන් නම් ඒක හිතට ලොකු සැපතක්. තමන්ට යමක් ලැබෙනකොට තනියම භුක්ති විඳින්නේ නැතුව අනුන්ටත් දෙන්න හිතනවා නම් ඒ හිත හොඳ හිතක් නේ. තමන් සන්තකදී අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසෙන එක බෝසත් සිරිතයි. සසරදී ධනත පිනට අතහිත ගත දෑත පුරුදු වෙලා නම් ඒ නොමසුරු හිත නිර්ලෝභී හිතක්. ලෝභකම අඩු නම් මසුරු ගති අඩු නම් නිරෝගීකම වැඩි හිත එතනයි. මානසික නිරෝගී බව එතන තියෙනවානේ. හිත නිරෝගීව තියාගන්න තවත් වටින දෙයක් තමයි ඉවසීම. ඉවසීම නැමැති ලස්සන මල හැම උයනකම තියෙන්න ඕන. නිරෝගී හිතක ලස්සන එකයි කායික මානසික හැම වේගයක්ම ටික ටික හරි ඉවස ගන්න බලන්න. ඒ නිසා ලොකු සැනසීමක් ලැබෙයි කියලා හිතනවා. ආශ්‍රේත සමාන අදහස් ඇති අයම ලැබෙන්නේ නැහනේ. ආශ්‍රේත නොගැලපෙන අය බැන්නට, සැරුණාට, නිന്ദා කළාට, කරදර දුන්නට අපිත් බණින එක හරිද? සැරවෙන එක හරිද? නිന്ദා කරන එක හරිද? කරදර දෙන එක හරිද? ඉවසන්න පුළුවන් නම් තරහ ගන්නේ නැත්නම් ඒක බොහොම හොඳ හිතක්. කේන්තිය පිරුණු වෙච්ච ආහාරයක් වගේ, උඩුගිය තුවාලයක් වගේ. පින්වතුනි, බෝසත් සිරිතේ මතක සටහන් සිහියට ගන්න. ඉවසන්න බැරි දෙයක් ලෝකේ නැහැ. අදින පැත්තට කැටි කැටි යන කියතක් වගේ පවතින ද්වේෂය, තරහව, පලි ගැනීම සෑහෙන දුරකටවත් අඩු නම් ඒ මෛත්‍රී හිත සෑහීමක් ලැබිය හැකි සෑහෙන මට්ටමේ නිරෝගී හිතක්. සමහරුන්ට බෑ නේද පින්වතුනි අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන්න? අපි පුරුදු වෙන්න ඕන අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන්න. ඒක උතුම් ගුණයක්. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, අනුන්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැතුව, අනුන් ලබන සැනසෙල්ලට බාධා කරන්නේ නැතුව මුදිතාවෙන් ඉන්න පුළුවන් නම් ඒක නිරෝගී හිතක ලක්ෂණයක්. පින්වතුනි, හොඳ හිතක් හදාගන්න හොඳම දෙයක් තමයි මධ්‍යස්ථ වෙන එක. කිසි පැත්තකට බර නැතුව මැදහත්ව ඉන්න පුළුවන් නම් ඒක හොඳ හිතක ලකුණයි. අපි යන රාමුව අපි හොඳට හරිගස්සගෙන මේ ලෝකේ ඕන කෙනෙකුත් එක්කලා තමන්ගේ සැනසීමට බාධා නොකර ඉන්නට ඉඩ තියෙනවා. මධ්‍යස්ථතාවය හිතේ පිපෙන ලස්සන සුවඳ ඇති මලක් වාගේ.
අතලෝ දහමින් කම්පා නොවන හොඳ හිතක් හදා ගැනීම නම් බුදුදහමේ පරමාර්ථය. ඒ සඳහා පින්වතුනි කරන්න තියෙන හොඳම දේ මට හිතෙන්නේ නම් මදහත් බව පුරුදු කිරීමයි. ලාභයේදී උද්දාම නොවන, අලාභයේදී කම්පා නොවන, මොන දෙයකදී වුණත් ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන පිළිපදින, හැම දෙයකම ඔරොත්තු දෙන විදිහට ජීවිතේ පවත්ව ගන්නට පුරුදු වෙලා තියෙන කෙනෙකුට මානසික නිරෝගී භාවය රැකගන්න එක එච්චර අමාරු නෑ. තව දෙයක්, කිසිම කෙනෙකුට කිසිම දායක දැනදැනත් විරුද්ධ කමක් කරන්නේ නැත්නම්, කාටත් මෙත් සිත පතුරවමින් තමන්ගේ පාඩුවේ අහිංසකව ජීවත් වෙන්න හිත පුරුදු වෙලා නම් ඒ ගෝසා නැති, කරදර කම්කටොළු අඩු, ඒ හිත නිරෝගී හිතක්. මේ විදිහට තද බැඳීමෙන් ඇලීමෙන් තරමක් දුරටවත් අයින් වෙලා 100% අමාරුම නම් තරහෙන් අමනාපෙන් මුසපත් නොවි එනේන හැමදේම සිනහමුසු මූණින් පිළිගෙන හිතේ ශක්තිය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් නම් මානසික නිරෝගී භාවය සෑහෙන මට්ටමට එතන තියෙනවා. කායික මානසික නිරෝගී භාවය ටිකෙන් ටික මේ විදිහට හරිගස්සගෙන යන්න බලමු. දෙවෙනි දියුණුවේ දොරටුව සීලයයි. ලෝක චාරිත්‍ර දැනගෙන සීලාචාරව ජීවත් වීම. හික්මීමනේ. සීලය කියන්නේ හික්මීම, උතුම් ගුණයක්, හොඳ පැවැත්මක්. මනුෂ්‍ය සංතානයේ උතුම් ගුණ මතුකොට දක්වන්නේ සීලයෙන්. බුදුදහමෙහි උගන්වන සෑම ගුණයක් කෙරෙහිම සීලය ප්‍රධානයි. පුජ්‍යලේකුගේ ආත්ම දමනේ, ආත්ම සංවරය, කය වචන දෙකේ තැන්පත් බව, සංවර බව උඩ ඇතිවන්නේ. කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි ක්‍රියාවලින් වැළකීම නිසායි පිරිසිදු සීලයක් ඇතිවන්නේ. ඕනම කෙනෙක්ගේ දියුණුවක් ඇති වෙන්නේ හොඳ පැවැත්ම නිසා. මෙතන දියුණුව කියලා කියන්නේ මෙලොව පරලොව දියුණුව, ලෞකික ලෝකෝත්තර දියුණුව, ආධ්‍යාත්මික බාහිර දියුණුව. ගුණ යහපත් කමින් ජීවත් වෙනවා නම් එහෙම හොඳින් ජීවත් වෙන කෙනෙකුට අන්තිම කෙලවරට යනකම් සැනසීමක් තියෙනවා. තමන්ගේ සැනසීම නැති කරගෙන කොහොමද පින්වතුනි අනුන්ට සැනසීම දෙන්නේ? තමන්ගේ සැනසීම තමන් රැක ගන්න ඕන. මේ ජීවිතේ එහෙම ගත කළොත් මේ ජීවිතයත් හොඳයි, මතු භවයත් හොඳයි. මෙච්චර ලස්සන වටින ජීවිතයක් ලබාගෙන ඇයි විපිලිසර හිතක් ඇති කරගෙන ජීවත් වෙන්නේ? කිසිදාක පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙකුට වචනෙන් හිතා දුක් දෙන්න එපා. සමහර විටේ වචන අහන පුජ්‍යලයා දුර්වල පුජ්‍යලයක් නම් Tamanට කර කියා ගන්න දෙයක් බැරි නිසා වෛර හදා ගන්න පුළුවන්. ඒ වෛරය භවයෙන් භවයේ යන්ට ඉඩ තියෙනවා. ඒ නිසා වාක් සුචරිතේ පුරුදු කරගෙන, ගුණ යහපත්කම දියුණු කරගෙන, පුළුවන් තරමට සීලය ආරක්ෂා කරගෙන ලෝක චාරිත්‍ර වලට එකඟව ජීවත් වෙනවා නම් පින්වතුනි එතන දියුණුවේ දොරටුවක් තියෙනවා. තුන්වෙනි දියුණුවේ දොරටුව බුද්ධානුමතං, වැඩිහිටියන්ට සැලකීම. මේ කාරණේ ගැන අපි ටිකක් සැලකිල්ලෙන් මේ වෙලාවේ වැඩිපුර වෙලාවක් ගත්තට වරදක් නැහැ කතා කරන්නට. වැඩිහිටියන් පිළිම සැලකීම දියුණුවට හේතුවක්. ඒ වැඩිහිටියෝ සෑහෙන මට්ටමට ගුණයෙන් වැඩිහිටි අයත්, ආදර්ශයෙන් වැඩිහිටි අයත් වෙන්න ඕන. තමන්ට වඩා ගුණයෙන්, නුවණින්, වයසින් වැඩි අයනේ වැඩිහිටියෝ කියලා කියන්නේ. සිල්වතුන්, ගුණවතුන්, මව්පියන්, ගුරුවරුන් වැඩිහිටියෝ. ජන සමාජ වැඩිහිටි බව සැලකෙන අංග කීපයක් තියෙනවා. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ. සීලෙන් උසස් අය,
හික්මීම සංවරය හොඳ නම් ඒ ආශ්‍රේත හොඳ තැනක්නේ. ගුණයෙන් උසස් නම් සෑහෙන මට්ටමේ පිරිච්ච ගතියක් තියනවා නම් ගුණ යහපත් කමින් ආශ්‍රය කරන්න. නුවණින් උසස් නම් අපට පැහැදිලි තීරණයක් ගන්නට අපහසුයි කියලා හැඟෙන වෙලාවල අපි පැහැදිලි තීරණයක් ගන්න අපට වඩා ඥානවන්ත කෙනෙක් හොයාගෙන යන්න ඕන. එහෙම වුණාම නිවැරදි අවබෝධයක් ලබන්න ඉඩ තියෙනවා. තපසින් උසස් කෙනෙක් වෙන්නේ ක්‍රමයෙන් ගැඹුරු වෙවි යන පුලුල් වෙවි යන ගඟක් වගේ. පුළුවන් හැටියට ගුණධර්ම සමූහයක් හිතේ තැන්පත් කරගෙන මේ අප්‍රකටව ගුණ පුරන උතුමෝ ලෝකේ ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතවල විශාල හරයක් තියෙනවා. අරටු සහිත උතුම් ජීවිත. ඒ ජීවිත ඇසුරු කළාම ලොකු සැනසීමක්, වයෝවෘද්ධත්ව වයසින් උසස් බව, තලස්ථානි උදවිය ගණ්ඩ කොච්චර දේවල් තියනවද ආදර්ශ වශයෙන්. මෙන්න මේ විදිහේ සීලෙන්, ගුණෙන්, නුවණින්, තපසින්, වයසින් වැඩිහිටි උත්තම ජීවිතවලට අපි ගෞරව කරන්න ඕන. ළඟටම ගිහිල්ලා නැති වුණත් ඈත ඉඳලා හරි ඒ කරන ගෞරවයේ තේරුම් ගන්න තරම් මෛත්‍රී හිතක් නැත්නම් ඒ විදිහේ ගුණ ඇති ජීවිත තුල ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් තම තමන් මොනියම් වෙලාවකවත් තම තමන්ගේ ජීවිත වලින් කරන ගෞරවය ඇති නැති හැමතැනම එක විදිහට පවත්වන්න ඕන. මේ විදිහේ උත්තම ජීවිතවලට සැලකිලි දක්වනකොට ඒ උතුමන්ගේ ආශිර්වාදය, මඟ පෙන්වීම අපි කාටත් බොහොම ලොකු පිහිටක්ව ලැබෙනවා. පින්මතුනි, ජීවිත කෙරෙහි සෑහෙන බලපෑමක් ඇති කරන්නේ ආශ්‍රය නේද? දවසකින් දෙකකින් බෑ, අවුරුදු ගණනාවක් නෙමෙයි, මුළු ජීවිතයේ කාලය ඇතුළතදීම ඇසුරු කළත් අඳුනන්න බැරි නොඑක් අදහස් සමහරුන් ළඟ තියෙනවනේ. අපි හොඳ අය හොයාගෙන යමු. හොඳ අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන රැකෙනවා. අයහපත් අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන නැසෙනවා. මිනිස්සු පාටින් වර්ණයෙන් අඳුනන්න බෑ. තමන්ගේ ජීවිතේට අන්තරායක් නැති අයගේ ආශ්‍රය ලබන්න. ගඟේ වතුර ගඟේ තියෙනකම් බොන්න පුළුවන්, මූදට ගියාම බොන්න බෑ. හොඳ ආශ්‍රයෙන් ජීවිතේ සකස් කරගත්තාම තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි. නොමගට ගියොත් කිසි කෙනෙකුට වැඩක් නැති ජීවිතයක් වෙනවා. මේ කාරණේ හුඟක් මේ යුගයේදී හිතට ගන්නට ඕන. සමහර උදවියට පින්මුතුනි, සමහර වෙලාවල් වල අත්තිකොළ නමාගත්තා වගේ යහළුව මිත්‍රයෝ හිටියත් වැඩිහිටියන්ගේ අවවාද ගැන සලකන්නේ නැතුව වැරදි මඟ ගියොත් විපත්තියට වැටුණ කාලෙක අඬන්න වෙන්නේ තනියමයි. තම තමන්ට වෙච්ච දේවල් අතීත තියනවා නම් හරියට හිතලා බලන්න. ඒ නිසා ප්‍රවේශම හොඳයි. දුක් කරදර කියන දේවල් එන්න බැරි නෑ. සංසාරේ තම තමන් කරපු කියපු දේවල් වලට අනුව යම් යම් දේ එන්ට ඉඩ තියෙනවා. එවැනි වෙලාවක තමන්ට බැරි අමාරුවක් වෙච්ච වෙලාවක තමන්ට පිහිට වෙන, තමන්ව රැකවලා ගන්න වැඩිහිටියන්ගේ ආශ්‍රය පණමින් රැක ගන්න. ජීවිතේක ආරක්ෂාවට මට හිතෙන්නේ හොඳ නැවතුම් පොළ, ආදර්ශමත්, ගුණගරුක, කරුණා ගුණයක් ඇති වැඩිහිටියන්ගේ ආශ්‍රයයි. මේ අතර ඊටාම කරුණාවෙන් කියන්න තියෙන කාරණයක් නම් තරුණ පිරිස පිළිබඳව අපේ සමහර වැඩිහිටි උදවිය දරන ආකල්පයේ අමුතු වෙනස්කම් තීරණ තියෙනවා. මට හිතෙන්නේ තරුණ පිරිසගේ වැරදි දිහා වැඩිහිටියෝ කරුණාවෙන් බලනවා නම් හොඳයි කියන එකයි. අනුකම්පාවෙන් පිහිට වෙන්න.
තරුණ හිතේ යම්කිසි වේගවත් ගතියක් තියෙනවා. ඒ වේගය වැඩි නිසා සමහර විට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. වැරදි බව ඒ ඇත්තු දන්නවා. නමුත් තියෙන්නේ වරදට යන හිත පාලනය කරගන්න තරම් ශක්තියක් නැතිකමයි. ඉතින් ඒක අනුකම්පා කළ යුතු දෙයක් නේද? ඒ නිසා තරුණ සමාජයේ කෙරෙහි මේට වැඩිය කාරුණික භාවයක් ඇති කරගත්තොත් හොඳයිනේ. වැරදි කරන්නේ ඒ අය අවබෝධයක් නැතිකම නිසායි. හොඳ වැටහීමක් ලැබුණාම ඒ උදවිය හොඳ පැත්තට හැරෙනවා. මේ සමාජේ තරුණ පිරිස විහිං නරක කරපු සමාජයක් නෙමෙයි. මම එකකින් අදහස් කළේ මේ සමාජ නරක කළේ වැඩිහිටියෝ කියන එක නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ එන විස සහිත ගතියටයි අපේ අහිංසක තරුණ පෙළට මුහුණ දෙන්න සිද්ධ වුණේ. හදාගත්තොත් හොඳයි. උදේ ගෙදරින් පිටත් වෙන තරුණයා හැන්දෑවට ගෙදරට එනකොට මොන විදිහේ අවාසනාවන්ත තත්වයකටපත් වෙලාද කියලා හිතන්න බැරි තරමට අභ්‍යන්තර ලෝකේ විසගතියක් තියෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි මොනියම් රටක හරි ඇති. නැති වෙන්න බෑ මේ කාල විපත්ති බහුල යුගයේ හැටි හිමයි. හීනාදි මුක්තික අදහස් පහළ වෙනවා. හිත නන්නත්තරේ යන ගතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට පින්නොතිනි බැනලා හදන්න බෑ. නින්දා කරලා හදන්න බෑ. වද දීලා හදන්න බෑ. කරුණාවෙන් වරද පෙන්නලා දීලා හදන්න පුළුවන්. සතෙකුට උනත් තිත්ත බෙහෙතක් දෙන්නේ වැලමදුල ආස්සේ හංගලා කියලා කතාවක් තියෙනවා. එතකොට දිරවන්න ලේසි. ඒ වගේ හිත නොසලා කරුණාවෙන් පාර පෙන්නලා දුන්නොත් හරිමග යයි. අපි වුණට යහපත හැටියට දකින්න නුවණ පහල කරලා දෙමු. කරුණාව, මෛත්‍රිය, විරාගය වැනි සංකල්ප ඒ හිත හරහා ගමන් කරන්නට මහන්සි ගන්නවා නම් ඒ පිරිස සකස් කරන එක එච්චර අමාරු නෑ. තරුණ කාලේදී මොනතරම් වැරදි කරන කෙනෙක් වුණත් සමහර විට මොනියම් වෙලාවක හරි ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනවනේ. තමන්ගේ වෙච්ච වැරදි කල්පනා කරලා බලනවනේ. එහෙම අයටත් සැනසille නතර වෙන්න ඕන තැනක් ලෝකෙ තියෙන්න ඕන නේද? ඒ සැනසීම ලබන්න පාරක් තොටක් කිම්බිමක් පේන්න නැති වෙනකොට අන්න අමුතු පාරවල් වල යනවා. මත් පෙති, මත් කුඩු, මත් වතුර. මොකටද ඒකට පැන් කියලා කියන්නේ? මත් වතුර හොයාගෙන යන්නේ ඒ පැත්තෙන්වත් සහනේ හොයන්නයි. නමුත් ඒ අඳුරෙන් අඳුර මිසක ඒ පැත්තෙන් වැටෙන එළියක් නැහැ. අපි ඒ ටික තෝරලා දෙන්න ඕන. ඒ ටික තෝරලා දෙන එක තමයි මේ කාලේ හැටියට කරන්න තියෙන බොහොම වටිනා සමාජමය යුතුයකම. අමුතු පාරවල් වල යන තරුණ පිරිස් ජන සමාජයේ ඉන්න අතර ගුණයට බර, පිනට බර, යහමගට බර තරුණ පිරිස්ද අපේ සමාජයේ මතයි. ඒ වගේ තරුණ ජීවිතවලට සැනසීමේ මඟ පාදලා දෙන තැන් බොහොමයි. ඒක සැනසෙල්ලට හේතුවක්. තුරුණු සවියේ උතුම්කම මතු කරන තරුණ සීල සංවිධාන තුලින් මතුවෙන සදාචාර ප්‍රබෝධයේ ශ්‍රේෂ්ඨයි. යාරංචි හැමතැනම පැතිරෙනවා තුරුණු සවියේ සීල සංවිධාන. සීලෙන්, ගුණයෙන්, තපෝදහමින් ඈත බලන කල්පනාවෙන් පිරිපුන් වයෝවෘද්ධ සංඝ පිට්‍රූන් වහන්සේලාගේ උතුම් වටිනාකම් මේ තරුණ සීල සංවිධාන නිසා රටට දැනෙනවා.
ගෞරව වේවා යන අදහස් පහළ වෙනවා. ඒ නිසා පින්වතුනි ගරු කළ යුතු උතුමනට ගරු කරමින් යතහත් පැවතුම් ඇති කරගෙන ගාරවෝච නිවාතෝච හොඳ ගුණ යුගලයක්. මේ ගුණ ධර්ම හොඳට සිහියට නගාගෙන ඒ වගේ හොඳට අවංකව නිස්සරණ හැඟීමෙන් මඟ පෙන්වන තැන් වලින් සැනසීම ලබන්න මෞපිය ගුරුවරාදීන්ටත් කීකරු වෙන්න වැඩිහිටි ගුණගරුක ජීවිතවලට සලකන අපි කවුරුත් මෞපිය දෙපළගේ උතුම් වටිනාකම තෝරගන්න ඕන. දෙමව්පියන්ට දුක් ගින්දර දෙන්න එපා. මොනියම් අවස්ථාවකදීවත් හිත රිද්දන්න එපා. පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදලා තරුණ කාලේදී තරුණ දරුවෝ හිත රිදෙන්න කතා කළොත් අනේ අහිංසක දෙමව්පියන්ට දුක හිතෙනව නේද? හිත පාරන්න එපා. පුළුවන් තරම් හොඳ මගම යන්න. වැරදි මගින් අයින් වෙලා යහමග යන්න ඕනනේ. හතු පිපෙන පොළොවේ කතු පිල පතොක් පැලවේ ගෑවුනොත් වනවේ එයම කෙනෙකුගේ දුකට මුල වේ. මල් පියලි වාගේ දේවල් මහ පොළොවේ තියෙනවා. කටු පිළ පතොක් වාගේ දේවලුත් තියෙනවා. පරිස්සමෙන් යන ගමන යන්න. තමන්ගේ ප්‍රවේශම හොඳින් හදාගත්තු තරමට සැනසීම එතනයි. අවවාද අනුශාසනා මගින් යහමඟ පාද ගන්න කෙනෙකුට ඒ අනුසාරයෙන් දියුණුවේ දොරටුව පාද ගන්න පුළුවන්. සුතය හෙවත් බොහෝ දේ උගත් බව දියුණුවට දොරටුවක්. බාහු සච්ඡංච සිප්පංච යනුවෙන් මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ මෙලොව දියුණුව සඳහා සිප් සතර ඉගෙනීම හේතු වෙන බවයි. බොහෝ ඇසූ පිරූ තැන් නැති බව කියලා පැරණි දහම් පොත්වල සඳහන් වෙන්නේ පින්වතුනි ඒ කාරණේ. පුරාණ අධ්‍යාපන ක්‍රමේ සකස් වෙලා තිබුණේ පොතපතින්ම නෙමෙයි. දන්න කෙනෙක්ගෙන් අහලා කනින් අහලා පාඩම් කරගෙන මතක තියාගෙන අර පොත්පත් සුලභ නැති කාලේ ගෞරවයෙන් උපස්ථාන කරලා හික් දිනාගෙන කරුණ දැනගත්තා. ධර්මයේ විතරක් නෙමෙයි ශබ්ද ශාස්ත්‍ර වෙදහෙදකම් හැම විෂයක්ම උගත් එහෙමයි. ඔය ඉස්සර ආදි කාලේ ඉඳලා පන්සල් වලින් ගත්තු හොඳ ටිකනේ අදත් මේ ගිහි සමාජෙ හොඳයි කියලා ඉතුරු වෙලා තියෙන්නේ. පැරණි උදවිය බණ ඉගෙන ගත්තේ බණ මඩු ධර්මශාලාවලට පිරිස රැස් වෙලා බණ දන්න ධර්ම කතිකයන් වහන්සලා හඬ නගා කියන දෙයට හොඳට අහුම්කම් දීලා කන් යොමාගෙන හිත යොමාගෙන දැනගත්තු දේ මතකයේ තියාගෙන පින්මුතුනි එයින් ප්‍රයෝජන ගත්තා. හොඳ දේ ඉගෙන ගත්තා. අන්න එහෙම ආයතයි බහුසුත යන නාමය පාවිච්චි කළේ. මොන බාහිර දේ ඉගෙන ගත්තත් ධර්මයේ හිතේ තියාගත්තේ නැත්නම් ඇති වැඩක් නැහනේ. ශ්‍රී සද්ධර්මයේ තමයි පින්මුතුනි තුන් ලෝකෙටම තියෙන එකම පිහිට. කාය චිත්ත දුක්ඛයන් සංසිඳවන අමාවැස්සක් බඳු ධර්මයේ නිසා බොහෝ අය දුකින් නිදහස් වුණා. කල්පයක තියෙන අලුත්ම දේ තථාගත ධර්මයයි. ඒ උතුම් ධර්මය නිරාමිසයි විරාගිකයි. කිසිදාක විඳලා නුපුරුදු උතුම් සැපතකට පත් වෙනතුරු අපි කාටවත් පින්මුතුනි කිසිම සැනසීමක් ලබන්න බෑ. ඒ උතුම් සැපත ඒ උතුම් සැනසීම ලැබෙන්නේ ලෝතුරා ධර්මයෙන් පමණයි. ඒ ධර්මයේ උගැනීමෙන් බෞද්ධ භාවය මල් පල ගන්නවා. අපි ටික ටික නමුත් මේ පැත්තට හැරිලා ඒ ධර්මයේ ජීවිතේ තැන්පත් කරගෙන ගියොත් එතනින් විශාල සැනසීමක් දියුණුවේ දොරටුවක් පෑදෙනවා. ඊළඟ කාරණය ධම්මානුවත්ති ධර්මානුකූල ජීවිතය. ධර්මයට අනුකූල වීම කියලා කියමු. පුළුල් අදහසක් දෙන ධර්ම කාරණයක්. මේ අංශයෙන්
මේ විස්තර කරන ආකාරයට ඒ බණ පදයේ ගැන යමක් සිහියට නංව ගත්තොත් ටිකක් හොඳට කරුණු සමූහයක් මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ කියලා හිතන කරුණක් මේ. ධර්මයට අනුකූල පැවතුම් ඇති බව පින්වතුනි දියුණුවට හේතුයි. ධර්මයට අනුකූල වෙනවයි කියන්නේ උපන් දහමට අනුව හැසිරීමයි. යම්කිසි ගුණ ධර්මයක් Tamanගේ චිත්තසංතානයේ තුල ඉපදිලා තිබෙනවා නම් ධර්මානුකූල. ඒ ධර්මයේ ජීවිතේ පදිංචි කරගෙන ශක්ති පමණින් ඒ පැත්තේ ගමන් ගැනීමයි. ධර්මයට අනුව පිළිපැදීම නිසා ඇතිවන දියුණුව මෙලෝ පරලෝ වශයෙන් බලපානවා. ගිහි පින්වතුන්ලාට පමණක් නොව අපි කාටත් ධර්මානුකූල ජීවිතයකින් ලැබෙන දියුණුව සාධාරණ දෙයක්. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්භිත. ධම්මචාරී පුජ්‍යලයා මෙලෝ පරලෝ දෙකේදීම සැපසේ වසන බව දේශනාවේ සඳහන් වෙනවා. ධර්මයෙන් තොරව ලබන සැපක් වේ නම් පින්වතුනි ඒක බුදුදහමට අනුව බලතොත් නියම සැපතක් නෙමෙයි. අධර්ම පැවතුම් කවදා හරි දුකටමයි හේතු වෙන්නේ. අලුත් සමාජයේ අලුතෙන් පැතිරිලා යන අමුතු අදහසක් තියෙනවා. පින්වතුන්ට අහලා ඇති සමහර විට. සමහරු මෙන්න මෙහෙම කියනවා. සමහර දෙනා අධර්මයෙන් හම්බු කරනවා කෝ ඒ අයට කිසිම කරදරයක් නැහැ. අපි මෙච්චර හොඳින් ඉන්නවා ඒ වුණත් අපටමනේ කරදර කියලා. ඔන්නෝම සමහරු කියන්නේ. කලබල වෙන්නේ නැතුව පින්වතුනි මේ தත්ත්වය හරියට තේරුම් ගන්න. භූත බලවේග, මාර බලවේග, අධර්ම බලවේග වලට අහු වෙලා හම්බු කළත් විපාක දෙනකොට භයානකයි. කරන කලට පව් මීරිය මීසේ අහලා ඇතිනේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අධර්මයෙන් හම්බු කරනකොට විඳින සැප හරියට නිවෙන්නේ යනකොට වැඩි වෙන පහන් දැල්ලේ එළිය වාගේ. කෙටි කලකට ටික කලකට පමණයි. හරියට අර ලෝක විනාශයට කලින් වහින රත්තරන් මුතුමැණික් වරුසාව වගේ. ඒ නිසා කවුරුවත් හැම සල්ලි වලට වියරු වැටිලා අධර්මයෙන් හම්බු කරන්න එපා. අධර්මයෙන් හම්බු කරපු කිසිම දෙයකින් කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම සැනසීමක් ලබන්න බෑ. නිදා ගන්නත් බැහැනි සැනසීමෙන් මරණ බය එනවා. කෙනෙකුට තියෙන ලොකු සහනයක් මෙලෝ වශයෙන් මේ නිින්ද සැනසීමේ නිදා ගන්න බැරි නම් හම්බු කරන සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද? සමහරු භවයේ ගිලිලා වගේ සසරට බරව යන්නේ. එහෙම හොඳ නැහැ. ටිකක් ඒ ගැන හිතන්න ඕන කවුරුත්. අධර්ම රාගය, කාම කෝප දැඩි ලෝභය බලවත් වැඩෙන කාලවල පින්වතුනි විපත්ති බොහෝම බහුලයි. ඥානවන්ත උදවිය එවැනි අවස්ථාවල බොහොම පරිස්සමෙන් හිත රැකගෙන ධර්මයට බර වෙලා පින් කරගෙන යනවා. බොහෝම හොඳට දුර බලන අදහසින් ධර්ම සමාගම් පවත්වනවා. මහා ජනකායට සැනසීම බෙදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ උතුම් ජීවිතයේ හැටියට සැලකුවේ ධර්මානුකූලව යමක් උපයාස අපයාගෙන කරුණා මෛත්‍රියෙන් අනුන්ට උදව් උපකාර කරමින් පරලෝ විශ්වාසයේ දැතුව කල් ගෙවන ගුණ බඩු වලින් සපිරි ජීවිතයයි. අධර්මයෙන් ධනෙ රැස් කරන කුණු බඩු වලින් පිරුණු ජීවිතය උතුම් ජීවිතේ නෙමෙයි. සමහරු අධර්මයෙන් මුදල් හම්බු කරන්නේ හරියට ගවයාගේ හරකාගේ තුවාලේ හාර කන කපුට වාගේ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ වැඩ ටික හරිනම් කියලා හිතනවා. එහෙමයි ඉන්නව නේද සමාජේ? අපි ඉතින් මේ අය කෙරෙහිත් අමනාප වෙන්න හොඳ නැහැ. ඒ අයට අපි කරුණාවෙන් කරුණ වටහලා දෙන්න ඕන. ඒ අයවත් අපි හදා ගන්න ඕන. යමක් පහදලා දුන්නාම හිතලා බලනවා. නමුත් සමහරු කරන්නේ ඒක නෙමෙයි.
ගිහි උදවිය සමාධිය භජනය කරන්න ඕන. පැවිදි උතුමන් නම් සමාව අවසර ලැබෙන්න ඕන. සමහරු කරන්නේ ඒක නෙමෙයි. ඒ සමහර අය අධර්මයෙන් සල්ලි හම්බ කරන ගිහි උදවිය බව දැනදැනත් ඒ අයව ඉස්සරහට ගෙන්නලා හුඟක් හොඳට වර්ණනා කරනවා. සත්ගුණවත් කියන වචනේත් නාස්ති කරලා දානවා. ඔය වර්ණනා කරන්නේ සමහරු ප්‍රයෝජන බලාපොරොත්තු. එහෙම නැතුව මට හිතෙන්නේ ඒ අයව පුජ්‍යලිකව මුණ ගැහිලා ඒ අයව හෙලා දකින්නෙත් නැතුව කරුණාවෙන් කරුණ වටහලා දීලා 100% බැරි වුණත් තරමක් දුරට හරි වැරදි මගින් ඔවුන් නිදහස් කරගන්නවා නම් ඒක මෙත්තා සහගත වචී කර්මයක් වෙනව නේද? එහෙම නැතුව ලාභ ප්‍රයෝජන බලාගෙන උදව් උපකාර බලාගෙන අනිසි ලෙස වර්ණනා කරලා අයිතු ලෙස ඒ ඇත්තන්ගෙන් උදව් ගන්නවා නම් ඒ ඇත්තන්ට අපි කරන්නේ උදව්වක්ද? ඒ අයව කොහොම හරි කරුණු කියලා අපි අපේ යහපත් පෙරහැරට ගන්න ඕන නේද? වේගෙන් යමක් හම්බ කරන්න තරම් අතිශයින් දුර්ලභ දක්ෂ සංවිධාන ශක්තියක් ඇති කෙනෙකුට හොඳ දෙයක් හොඳට පහදලා දුන් දුරුසකමින් හොරවීම, කම්මැලි කමින් ඈත් වීම දියුණුව කැමැති කෙනෙකුට ලැබෙන ලොකු සහනයක්. ලෞකික වශයෙන් ජීවිතයේ දියුණුවක් දකින්ට හොඳ උද්‍යෝගයක් තියෙන්න ඕන. ගුණධර්ම පුරන්නත් කම්මැලි වෙලා බෑ. ගුණධර්ම කියන්නේ මහ පොළොව යට තියෙන මුතුමැණික් දෝනා ගිහින් පතල් කපල ගන්නවා වගේ මේ හෘද අභ්‍යන්තරේ සංසාරයෙන් ගෙනාපු උසස් ගුණධර්ම මැලිහිතකින් බෑ මතු කරලා ගන්නට. ගුණධර්ම පුරන්නත් කම්මැලිකම් නැතුව අලස ගති නැතුව යමක් හිතන්න ඕන. මෙලෝ පරලෝ ඇතුළත පිටත දියුණුව කැමති හැම කෙනෙක්ම ආලස නොවි ජීවිතය ගෙන යන්නට. මේ විදිහට පින්වතුනි දියුණුවට කැමති කෙනෙක් ඇතුළත් පිය යුතු දොරටු 6ක් පිළිබඳව. එනම් නිරෝගී භාව, සීලය, වැඩිහිටියන් පිදීම, බොහෝ දේ උගත් බව, ධර්මානුකූල ජීවිතය, අලස නොවීම යන මේ කරුණු පිළිබඳව යම් කිසි වැටහීමක් තේරුමක් මේ සත්පුරුෂ පිරිස ලැබුවා නම් මේ සදැහැති පිරිස තම තමන්ගේ ජීවිත ගුණයට දහමට වඩා නැඹුරු කරගන්න ඒ කරුණු උදව් කොටගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සියලු දෙනාටම තුනුරුවන් සරණින් සියලු සැනසීම වේවා. ධර්මානුශාසනයේට අහුම්කන් දුන් පින මේ සියලු දෙනාටම නිවන් සුව පිණිස හේතු වේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම නිවන් සම්පත් සැලසේවා. ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වුවේ අපවත් වී වදාළ පූජ්‍යපාද පාණදුරේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපවත් වී වදාළ ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න. Listening to the Internet Buddhist Radio.